නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද ධර්ම දේශනාවෙන් අපි ශ්‍රවණය කරන්නේ ලෝහ කුම්භී ජාතකය. මේ ලෝහ කුම්භී කියලා කියන්නේ පින්වතුනි ලෝකුඹු නරකය ගැන කතාව. මේ ජාතක කතාවේ ලෝකුඹු නරකය, ලෝදිය හැලයක් බඳු නිරය ගැන කතාව සඳහන් වෙනවා. නිරය ගැන කරන කතාව මේ ලෝකයේ ඇතැමෙක් අවිශ්වාස කරන එකක්. ඔබ අහලත් ඇති, සමහරු හිතන්නේ නිරය කියලා කියන්නේ නිකන් ගොඩනගපු සංකල්පයක්. නිරය කියලා එකක් ඇත්තටම නෑ. ඇතැම්මෝ නිකන් තමන් ඔක්කොම දන්නවා වගේ කතා කරනවා. අහලා තියෙනවද? ওই නිරය කියලා එකක් අමුතු ලෝකයක් නෑ. නිරය බලා ගන්න ඕන නම් දුක් විඳින මිනිස්සු දිහා බලාපන්. ওই කණ්ඩ බොණ්ඩ නැතුව අගුපිල්වල වාසය කරන මිනිස්සු ඉන්නේ, ඒ තමයි නිරය. එහෙම කියනවා. ඊළඟට ඒ අය දෙව්ලොව විශ්වාස කරන්නේ නැහැ. දෙව්ලොව කියලා කියන්නේ මේ මිනිස්සු අතරින්ම තියෙන එකක් කියලා තමයි හිතන්නේ. දෙවියෝ දකින්න ඕන නම් ඔය ඇමරිකාවේ වගේ ඉන්න පෝසත් මිනිස්සු දිහා බලාපන්, ආන්න දෙව්ලොව කියනවා. ඒ වගේ මෝඩ කතා කියන නිරයට පාර හදාගන්න අය අපිට ඕන තරම් සමාජයේ දකින්න ලැබෙනවනේ. දැන් නිරය ගැන විශ්වාසයක් කෙනෙකුට නැත්තම් ඒ අය තමයි ඊළඟට නිරයට යන්නේ. ඇයි? මිත්‍යා දෘෂ්ටි. ඕපපාතික සත්‍යෝ පිළිගන්නේ නැත්තම් ඒක මිසදිටු. ඒ ඕපපාතික සත්ව ස්වභාවය පිළිගන්නේ නැති කෙනා කර්මඵලය පිළිගන්නේ නැහනේ. කර්මඵලයේ පිළි නොගන්න, ඕපපාතික සත්‍යෝ පිළි නොගන්න, නිරේ ප්‍රේත ලෝකයේ පිළි නොගන්න, දෙවියන් බඹුන් පිළි නොගන්න කෙනා ඊළඟට යන්නේ නිරයට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මිත්‍යා දෘෂ්ටිකයාට ඇත්තේ උපත් දෙකකි. මිසදිටු තැනැත්තා මරණින් මතු එක්කෝ නිරේ උපදින්නේය, එක්කෝ තිරිසන් ලෝකේ උපදින්නේ කියලානේ. ඉතින් ඒ නිසා ඒ බඳු මතවාද දරනවා නම් ඒ මතවාද දරන්නෝ අනුකම්පා සහගතව ඒ මතවාද දරන්නන් දෙස බැලිය යුතුයි. මොකද කරන්න දෙයක් නෑ. ඥානය කියන එකෙන් තින් ලේ දෙනවා වගේ දෙන්න බෑ. ඥානය කියන එක ලේ දෙනවා වගේ දෙන්න බැරි එකක් නේ. නුවණ කියන එක එහෙම දෙන්න බෑ. දැන් සාමාන්‍යයෙන් රුධිර අඩුපාඩුවක් වුණොත් එහෙම අපිට පුළුවන් අපේ ඒ රුධිර ස්වභාවය ගැලපෙනවා නම් අපිට බලලා ඒ කෙනාට ලේ දෙන්න පුළුවන් නේ. ඊළඟට ඔය ඇස් දන් දීමක් කරන්න පුළුවන්. වකුගඩු දන් දීමක් කරන්න පුළුවන් නේ. ඒ වුණාට ඥානය කියන එක ඒක ඉතින් එහෙම බලෙන් කාවන්නට පුළුවන් එක නෙමෙයි. අද මේ වටිනා දහම් කතාවෙන් අපි ශ්‍රවණය කරන්නේ ලෝකුඹු නරකය ගැන. මේ ලෝකුඹු නරකයේ උපදින්නේ දෙමාපියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට සලකපු නැති අය. ඊළඟට ගුණවතුන්ට නින්දා අපහාස කරපු අය, හිංසා මේ පීඩා කරපු අය, සල්ලාලකමින් ඔහේ සෙල්ලක්කාර ජීවිත ගත කරපු අය, මිසදිටුව වාසය කරපු අය, දුස්සීල වෙච්ච අය, ආන්නේ බඳු ඇයු
මේ ලෝකුඹු නරකයේ ගිහින් උපදිනවා. මේ සම්බන්ධයෙන් නිරය ගැන කතාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මූලිකව සිදු කරපු දේශනාවක්නේ දේවදූත සූත්‍රය. දේවදූත සූත්‍රයේ අවසානයේ බුදුරජාණන් වහන්සේ වදාළ මෙහෙම ප්‍රකාශයක් මහණෙනි. තථාගතයන් වහන්සේ මේ නිරය ගැන ඔබට කියා දුන්නේ කාගෙන්වත් අහලා නෙමෙයි. තථාගතයන් වහන්සේම බුදු නුවණින් දැකලයි ඔබට දේශනා කළේ. ඇයි බුදුරජාණන් වහන්සේ එහෙම ප්‍රකාශයක් වදාළේ? භාග්‍යතුන් වහන්සේ සරණ කරගන්න වාසනාව තියෙන, පින තියෙන, ෂණ සම්පත්තිය ලැබීමේ භාග්‍යය තියෙන මිනිස්සු ඉන්නවා. ආන්ගේ මිනිස්යාට නිරය දැක්කේ නැතත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වචනය සත්‍යයි කියලා අදහ ගැනීමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ යමක් වදාළසේක්ද භාග්‍යතුන් වහන්සේ වදාළ කරුණ ඒකාන්ත සත්‍යයක් කියන විශ්වාසය. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකයා තුළ පිහිටන ශ්‍රද්ධාව ගැන කීටාගිරි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාලා ජානාති භගවා ඔහු හිතනවා බුදුරජාණන් වහන්සේ දන්නාසේක අහං න ජානාමි මා නොදන්නෙමි සත්තා මේ භගවා මාහට යහපතට මඟ පෙන්වනු මාගේ ශාස්ත්‍රූවරයා බුදුරජාණන් වහන්සේමය. ශාවකෝ හමස්මි මම මේ බුදුරජාණන් වහන්සේ පැවසූ මඟ යන ශ්‍රාවකයා වෙමි. මෙන්න මෙතන රැඳෙන්න, මේ ශ්‍රද්ධාව තුළ රැඳෙන්න පින් තියෙන ෂණ සම්පත්තියේ භාග්‍ය උදා කර ගත්ත මිනිස්සුෙකුට අවස්ථාව ලැබෙනවා. හැමෝටම නෑ. වර්තමානයේ ගත්තත් එක එක මතිමතාන්තර තුල ගැබ්බෙලා ඉන්න මිනිස්සු ඉන්නවා. ආගම් මතවාද බැහැර කරන මිනිස්සු ඉන්නවා. රසායන විද්‍යාව, භෞතික විද්‍යාව මූලික කරගත්ත අය ඉන්නවා. භෞතිකවාදයක් ගැනම කතා කරන අය ඉන්නවා. සමාජවාදයක් ගැන කතා කරන අය ඉන්නවා. එක එක්කෙනාගේ හිත් ඇලෙන්නේ එක එක තැන්වල. එක එක්කෙනාගේ හිත් එක එක තැන්වල ඇලෙනකොට බුදුරජාණන් වහන්සේ ගැන පහන් සිත් ඇති කරගන්න වාසනාවන්ත වෙච්ච කෙනා කොහොමද හිතිය යුත්තේ? මේක සමයි ෂණ සම්පත්තිය කියලා. එක එක්කෙනාගේ හිත් එක එක තැන්වල ගිහින් හිර වෙද්දී තමන්ට බුදුරජාණන් වහන්සේ මගේ එකම ශාස්ත්‍රූන් වහන්සේය කියලා හදවතට හැඟීමක් ඇති වුණා නම් තමන් ගැන සතුටු වෙන්න ඕන. එහෙමයි පිංගුතුනේ සරණක් පිහිටක් අපට සමීප කරගන්න තියෙන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වයෙන් දරනු ලබන්නේ 2022 ජනවාරි මාසේ 17 වෙනි දිනට 70 වෙනි ජන්මදිනයේ යෙදුණු පින්වත් KAC මීගල්ල මහත්මිය විසින් එතුමිය මේ ධර්ම දානය සිදු කරලා මේ ධර්ම දානමය පිනේ අනුහසින් නිදුක් නිරෝග සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමන්ට කලන මිතුරු ඇසුරේ තවදුරටත් සුවසේ දහමේ හැසිරී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට මේ පින ඒකාන්තයෙන් හේතු වෙත්වා කියන අදහසිනුයි අද ධර්ම දානය සිද්ධ කරන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝහ කුම්භී ජාතකයේ වදාළේ එක සිදුවීමක් මුල් කරගෙන ඒක සිද්ධ වුණේ සවැත් නුවරදී. බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ ජේතවනාරාමේ. ඕ කාලේ කොසල් රජුරෝ දවසක් තමන්ගේ විජිතය වන සවැත් නුවර වීති සංචාරයේ යෙදුණා. හස්ති රාජයාගේ පිට නැගිලා මහා රාජහානු භාවයෙන් පසේ නදී කෝසල රජුරෝ මහා පෙරහැරින් යනකොට මහජනයා රජුරුවන්ගේ මේ රාජශ්‍රීය බලන්න එකතු වුණා. එකතු වෙලා ඉතින් ඇතැම් මිනිස්සු පාරේ ඉඳලා බැලුවා, ඇතැම් මිනිස්සු තමන්ගේ ගෙවල් ඇතුළේ ඉඳලා බැලුවා. අර තට්ටු ගණන් උසට නිවාස හදාගත්ත ධනවත් මිනිස්සු උඩ තට්ටු වලට නැගලා මේ පෙරහැර බැලුවා. දැන් අපි වුණත් පෙරහැරක් ඒ වගේ ලස්සන එකක් උස තැනක ඉඳලා බලන්න ආසනේ. ඇයි ඒක ගොඩාක් ලස්සනට පේනවා උඩ තැනකටනේ. එතකොට තට්ටු දෙක තුනක මන්දිරයක ඉහළ මහලේ ඉඳලා එක කාන්තාවක් මේ රජුරුව වීති සංචාරය කරන මේ ලස්සන පෙරහැර බැලුවා. ඒ බලාගෙන ඉද්දී දැන් රජුරුවත් ඉතින් මේක තමන්ගේ ජනයාට නොයෙක් ආකාරයෙන් සිනහවකින් සංග්‍රහ කර කර රජුරුවත් ඉතින් වටපිට බල බල උජාරුවෙන් යන්නේ. යද්දි රජුරුවන්ට හම්බෙන් වගේ අර උඩු මහලේ ඉන්න කාන්තාව දිහා බැලුණා. බලද්දි රජුරුවන්ට මේ කාන්තාව නිකන් මනුස්ස දුවක් කියන එකත් අමතක වුණා. දෙවඟනක් උඩ තට්ටුවක ඉඳන් බලාගෙන ඉන්නවා වගේ රජුරුවන්ට දැනුනේ. රජුරුවන්ගේ හිතේ මහා සරාගී සංකල්පනා පැන නැග්ගා. දැන් රජුරුවන්ට ඒ
ලස්සන රූපයක් තියෙන කාන්තාවත් එක්ක තමන් එකට කම්සුව විඳින විදිහ මේ ඇතා උඩ ඉද්දි මැවී පේන්න ගත්තා. රජුරුන්ට ස්පාසුවක් නෑ. රජුරුව තමන් ළඟ හිටපු හිතවත් සේවකයෙකුට කතා කරලා කිව්වා එයි බලපන් ආන් අර තට්ටු නිවාසේ ඉඳලා ස්ත්‍රියාවක් මට සිනහස වුණා. උඹ දැන් ගිහිල්ලා මේ දැන් බලාගෙන වරින් ඈ අස්වාමිකයිද සස්වාමිකයිද කියලා. එතකොට මේ සේවකයා එහෙමයි මහරජය කියලා ඔන්න ඇගේ නිවසට ගිහිල්ලා බලනකොට ඈ සස්වාමිකයි. ස්වාමි පුරුෂයෙක් ඉන්නවා. එතකොට රජුරුව ළඟට ඇවිල්ලා කිව්වා දේවිනී ඈ ගොඩාක් ලස්සන කෙනෙක් නම් තමා. හැබැයි ඈට ස්වාමි පුරුෂයෙක් සිටී කිව්වා. එතකොට රජුරුව මේකත් හොඳට හිතේ මතකේ රඳවාගෙන රජමාලිගාවට ගිහිල්ලා මේකට දැන් ඔන්න රජුරුව විශේෂ උපාය සැලැස්මක් පැලෑනක් හදනවා. රජුරුව හැදූ පැලෑන මොකද්ද? මේ මිනිස්සයා මරවන්න ඕන මොකක් හරි උපායකින්. රජුරුව ඇගේ ස්වාමි පුරුෂයාට විශේෂ පණිවිඩයක් යවනවා. රජතුමා නුඹ ගැන බොහෝසේ පැහැදී සිටින්නේය. රජතුමා නුඹ සමීපෙන් ඇසුරු කරන්නට කැමතිය. ඒ නිසා රජතුමාගේ මාලිගාවට වහා වාර්තා කළ යුත්තේය. මේ පණිවිඩය එවනකොටම අර සිටු පුත්‍රයා දැනගත්ත මොකක් හරි නස්පැත්තියක් තමයි. නමුත් රාජාන කරන්න දෙයක් නෑ. රජුරුව ළඟට ගියා. රජුරුව කිව්වා නුඹ ගැන හරි ප්‍රසාදයක් තියෙනවනේ නගරේ. මට අහන්න ලැබුණා. මං හරි පැහැදීමෙන් ඉන්නේ. නුඹ ඕන වගකීමක් බාර ගන්න දක්ෂයෙක් බව අපිට අහන්න ලැබුණා. එහෙමනම් මං ඔහෙට දෙනවා වගකීමක්. මට මේ අද හවස් කාලේ වෙනකොටම මට උවමනාවක් තියෙනවා නවනීත මැටි ගාලා පැම් පහසු වෙන්න. නවනීත මැටි ශරීරයේ ගල්වා පැම් පහසු වී හිමාලයෙන් අරගෙන ආපු නිල් මහ නිල් මල් පළඳින්න මං ආසයි. ඔහෙට මම වැඩේ බාර දුන්නා ඔන්න. දැන් ගිහිල්ලා හිමාල වනයෙන් නවනීත මැටි අරගෙන එන්න ඕන. ඒ වගේම මට ගෙලේ පළඳින්න මල් අරගෙන එන්න ඕන. දැන් මේ මුරුසයාගේ කකුල් පණ නැතුව ගියා. මොකද හිමාල වනය කියලා කියන්නේ සවැත් නුවර ඉඳලා හිමාලයට සෑහෙන දුර. කරන්න බැරි වැඩක් මේ රජුරුව කියන්නේ. මොහුගේ කකුල් පණ නැති වෙලා බිරාන්ත වෙලා ඉන්නවා දකින්නකොට රජුරුව hina වෙලා කියනවා උඹල වගකීම දුන්නා. දැන් ඔබ ඉෂ්ට කරේ නැත්තම් හිස කඳින් වෙන් වෙයි කිව්වා. එතකොට මේ පුරුෂයාට කරන්න දෙයක් නැහැ. මොහු එහෙම හැරිලා දුවගෙන ගියා නිවසට. තමන්ගේ බිරිඳට කිව්වා සොඳුරි ඉක්මනට බත් මුලක් බාගෙට දීලා තිබ්බක් කමන්නේ අපට බැදලා දෙන්න. මම යනවා හිමාලයට. මං අද මේ වැඩේ සාර්ථක කරගත්තොත් ඔයාටයි මටයි ලස්සන ජීවිතයක් තියෙයි. නැත්නම් ඉතින් මම විනාශයි කිව්වා. බත් මුලක් බැඳලා දුන්න අරගෙන දිව්වා. දුවගෙන යනකොට ඉතින් හිමාලය වනයේට සමීප වෙන්න බෑ. මොහුට දකින්න ලැබුණා එක් තැනක ලස්සන රමණීය වූ පොකුණක් තියෙනවා. මේ පොකුණ දකින්නකොට මොහුට හිතුණා වතුර ටිකකින් ඇඟ තෙමාගෙන යන්න ඕන. මොහු පොකුණ ළඟට ඇවිල්ලා ඇඟ තෙමා ගන්නකොට බඩගින්නක් ඇති වුණා. අර බත් මුල අනුභව කළා. කන්න බෑ. දැන් හිතේ වෙනම වේදනාවන්නේ. මොහු ඊට පස්සේ මොහුගේ බත් එකේ ඉතුරු වෙච්ච බත් කොටහ අර පොකුණේ ඉන්න මාළුන්ට දැම්මා. මොහුගේ හිතේ තිබුණ බර ගොඩක් සැහැල්ලුණා මාළු කෑම කනවා දැකලා. පිඟුතුලා බලන්න ওই මාළුන්ට එහෙම කෑම දානකොට ඒගොල්ලෝ සතුටින් කෑම කනවා දකින්නකොට අපේ හිතට විශාල සතුටක් උපදිනවනේ. අපි මාළුන්ට කෑම ටිකක් වගේ දැම්මොත් එහෙම නැත්නම් වෙන සතෙකුට උනක් කන්න ටිකක් දුන්නොත් සතෙක් කෑමක් කනවා කියලා මේ කෑමක් කන තෘප්තිය ඒ සතා බඩ පුරවා ගන්න තෘප්තිය ඒ සතුට කන්න දීපු කෙනාට දැනෙන්නේ නැන්ද? සතුන්ට කෑම දීලා තියෙන පින්වතුන්ලා දන්නවා ඇති. Taman දීපු කෑමක් සතෙක් මහා ගිජුකමකින් අනුභව කරනවා දකින්නකොට කොච්චර සතුටක් උපදිනවද? අර තරුණයාගේ තිබුණු හිතේ බර සැහැල්ලුණා. මොහු බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහූ කෙනෙක්. මොහුට එකපාර මතක් වුණා මං ලොකු පිනක් කරගත්තනේ. මොහු තමන්ගේ හිතේ තිබුණු වේදනාවටයි පින කරගත්ත එකේ ප්‍රීතියටයි කෑ ගහලා කිව්වා කියනවා. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ තිරිසන් සතෙකුට දානේ පූජා කළොත් 100 ගුණයක ආනිසංස කියලා.
මම මේ පොකුණේ හිටපු මාළුන්ට මගේ ආහාරය පූජා කළා. මම බොහෝ ආනිසංස ලැබුවා. මේ සියලු පුණ්‍ය ධර්මයෝ මේ අවට යම් තාක් දෙවියෝ සිටීද සතුටින් අනුමෝදන් වෙත්වා කියලා පින් අනුමෝදන් කළා. බලන්න ධර්මයේ දැනගෙන පින පව විශ්වාස කරගෙන ඉන්න එකේ වටිනාකම මේක ඒ පොකුණට අධිග්‍රහිත දේවතාවාට දැනුණනේ. මේ දේවතාවා වේශයක් මවාගෙන ආවා. වෙස් මවාගෙන ඇවිදින්න මේ තරුණයාගෙන් අහනවා පුත්‍රය මේ මොකෝ මේ නුඹ යම් වෙහෙසකටත් පත් වෙලා මේ හදිසි ගමනින්. එතකොට මහලු වේසින් හිටපු නිසා කිව්වා අනේ බලන්ටකෝ මට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙලානේ. අපේ රජුරවන්ට අදම මල් පළඳින්නත් ඕනලු. අදම නවනීත මැටි ශරීරේ ගල්වා ගන්නත් ඕනලු. හිමාල වනයේ තියෙන්නේ මං කොහේ හොයන්නද? එතකොට ආපු වයසක මහලු කෙනා කිව්වා පුත්‍රය කලබල වෙන්න කාරි නෑ. මං ළඟ තියෙනවා නවනීත මැටි ටිකකුයි මල් ටිකකුයි. දෙන්න පුළුවන් මට. හැබැයි ඉතින් මට මොනවද දෙන්නේ? මට මොනවා හරි ලැබුණොත් මං සතුටු වෙන දෙයක් මං දෙන්නම් කිව්වා. එතකොට කියනවා අනේ ඉතින් මට දෙන්න කියලා මහා දෙයක් නෑ. මම මේ දැන් මේ මොහොතේ මේ පොකුණේ ඉන්න මාළුන්ට මං දානේ පූජා කළා. පොකුණුන්ට මේ පොකුණේ ඉන්න මාළුන්ට මං කෑම දැම්මා. උන් කුස පොරවා ගත්තා. ආනිසංස 100 ගුණයක් ලැබෙන පින්කමක් මං කළා. මට ඒ පින දෙන්න පුළුවන් ඔබට. එතකොට මේ මහලු තැනැත්තා මේ දෙවි කෙනෙක්නේ අනුමෝදන් වුණා. සාදු සාදු පුත්‍රය හොඳටම ඇති. එහෙමනම් මං ඔබට නවනීත මැටිත් දෙනවා, කඩුපුල් මලුත් දෙනවා. මේ මල් ටිකත් අරගෙන යන්න කිව්වා. දැන් මේ තරුණයා මල් ටිකත් අරගෙන ආයෙ දුවනවා. දුවනකොට පසේ නදී කෝසල රජුරවන්ට හිතුණා ඔය තරුණයාට හිමාලයට ගිහින් එන්න පුළුවන්කමක් කොහෙත්ම ඇත්තේ නැහැ. නමුත් මොකක් හරි එකක් වෙලා මේ පුද්ගලයාව අරන් ආවොත් මගේ පැලෑන ඔක්කොම අසාර්ථක වෙනවා. ඒ නිසා වෙනදාට කලින් අද ගේට්ටු වහන්න ඕන. රාජපුරුෂයන්ට අණ කළා. අද කල්ැතුවම මාලිගාවේ ගේට්ටු වසාපල්ලා. කිසි කෙනෙකුට ඇතුළට එන්න දෙන්න එපා. මාලිගාව වසා ඇත කියලා කියාපල්ලා කිව්වා. අනේ මේ තරුණයා මේ ටික අරන් එනකොට මාලිගාව වසා ඇත. කරන්න දෙයක් නැහැ. මේ තරුණයා එතන හිටපු සේවකයාට කිව්වා එම්බල උඹ දැක්කා. උඹ දැක්කා මං මල් ගෙනාපු බව. උඹ දැක්කා නවනීත මැටිත් අරගෙන ආපු බව. රාජ්‍යරුව කලින් ගේට්ටු වහනවා කියන එක මට කල්ැතුව මතක් කළේ නෑ. ඒ නිසා මං හදිසි හරි රාජදණ්ඩනයට ලකුණොත් උඹ සාක්කි. එහෙම කියලා හැරිලා ගෙදරට යන්නම් කියලා ගියා. ගෙදරට යන්න බෑ දැන් පපුව පිච්චෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගියේ. භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා සැවැන් නුවර ජේතවනාරාමේ ඒ භික්ෂු සංඝයාත් එක්ක මොහු හිත සංසිඳුවාගෙන වාසය කළා. රජ්ජුරුවෝ දැන් ඔන්න රාත්‍රී කාලේ රජුරවන්ට හරි සන්තෝෂේ. දැන් කඩුපොල් මල් ගේන්න බැරි වුණා. නවනීත මැටි ගේන්න බැරි වුණා. දැන් අර පුද්ගලයාව හිට උදේම හිස කඳින් වෙන් කරනවා මං. ඔහුගේ හිස කඳින් වෙන් කරාම අර කාන්තාව වැන්දබුවක් බවට පත් වෙනවා. එතකොට ඉතින් ඈ කවුරුත් නැති කෙනෙක්නේ. ඊට පස්සේ ඈ මටයි. දැන් රජුරෝ සෑහෙන සතුටින්. සතුටයි රාගී බවයි දෙකම එකතු වෙලා රජුට නිින්ද ගියේ නෑ. රෑ මැදියේ මේ 12ට විතර වගේ මහා රජුරෝ උඩ වීසි වෙන තරම් සද්ද හතරක් ඇහුණා. මුළු මාලිගාවේ හෙල්ලුම් කාලා සද්ද ටිකක් ඇහුණේ. එක සද්දයක් තමයි දු කියන සද්දේ. ඊළඟට ඇහුණා ස කියන සද්දේ. ඊළඟට ඇහුණා න කියලා සද්දය. අන්තිමට ඇහුණා සෝ කියලා සද්දය. මේ සද්ද හතර පසේ නදී කෝසල මහරජුරුවන්ගේ මාලිගාවේ හෙල්ලුම් කාලා ඇහුණේ. රජුරුවන්ට තමන් හිත හිටපේවා ඔක්කොම අමතක වුණා. දැන් රාජ්‍යරුව බීතියෙන් ගැහි ඉන්නවා මොකද්ද මේ වෙන්න යන නස්පැත්තිය. උදෑසනම රජුරුව කැඳෙව්වා බ්‍රාහ්මණවරු. බ්‍රාහ්මණවරු ඇවිල්ලා අහනවා ආරෝග්‍ය මස්තු සුබ මස්තු මහරජ
නුඹ සුවසේ සැතපුණු සේක්ද කියලා ඇහුවා. එතකොට කොසල් රජුරු කියනවා ආචාර්යනි මොන ආරෝග්‍ය මස්තුද මොන සුබ මස්තුද මට මේ නිදිසුවයක් ලබා ගන්නට බැරුව මං හරි පීඩාවට පත් වෙලා ඉන්නේ. මේ රාජ්‍ය ගොඩනගන්නේ කොහොමද කියලා හිත හිත මං සිරිහානේ ඉන්නකොට මෙහෙම සද්ද හතරක් ඇහුණා නොවේ කියලා කිව්වා. කීවාට පස්සේ මේ බ්‍රාහ්මණවරු දැන් මේක සම්බන්ධයෙන් නුවණින් කල්පනා කරනවා වගේ අර ඇටමාල තියෙනවනේ. මේ ඇටමාල අල්ල මේ බ්‍රාහ්මණවරු ඊටාම නින්දිත උපායක් කල්පනා කළා. ඒකුන් හිතන්නේ නැති මෙහිම හොඳ පොටක් නොවේ හම්බ වෙලා තියෙන්නේ. රජාගෙන් හොඳ ගාණක් කඩා ගන්න. මේකට හොඳ යාගයක් කොට ඒ යාගේ ධනස්කන්ධෙන් අපි සැපවත් විය යුත්තේය. දැන් මේක හිතලා ඇස් දෙක ඇරලා කියනවා මහරජය දරුණු ඒ රාෂ්ටකයක් මේකට පිළියම් විදිහට නම් මහා යාගයක් කළ යුත්තේය. හැම සතෙක්ම බිලි දිය යුත්තේය. මෙච්චර ධනස්කන්ධයක් විය පැහැදම් කළ යුත්තේය. මෙහෙම යෝජනා කළා. රජුරුවත් ඉතින් තමන්ගේ ජීවිතේ රැකවරණය වෙනුවෙන් මේ ඔකෝම ලැහැත්ති කරනවා. සත්තු කෑ ගහන සද්දේ හැම තැනින්ම ඇහෙනකොට මල්ලිකා බිසෝන් වහන්සේ ගිහිල්ලා රජුරුවන්ගේ අගමෙහිසි. රජුරුවන්ගෙන් ඇහුවා මහරජේ මොකද්ද මේ සත්තු කෑ කොස්සන් ගහන එකේ තේරුම? මොකද්ද මේ මාලිගාවේ වෙන්න යන්නේ? එතකොට කිව්වා මහා බිසෝ වෙලත් ඔහෙ මුකුත් දන්නේ නැහැ. මට මේ මහා දරුණු ඒ රාෂ්ටකයක් ඇවිල්ලා තියෙනවා. මං ඒක හේතු කරගෙන පීඩාවෙන් වාසය කරනවා. මහා බිසෝ මුකුත් දන්නේ නැහැ කිව්වා. එතකොට මල්ලිකා බිසව අහනවා රජතුමනි සිද්ධිය මට කියන්න. රජුරෝ සිද්ධිය කිව්වා. එතකොට මල්ලිකා බිසව අහනවා රජතුමනි ඔබතුමා දැන් ඕක දරුණු ඒ රාෂ්ටකයක් ඔබතුමාට ඕක බලපානවායි කියලා තීරණය කළේ කොහොමද? බ්‍රාහ්මණවරු කිව්වේ කිව්වා. මල්ලිකා බිසව කියනවා ඒ කියන්නේ ඔබතුමා බ්‍රාහ්මණවරු කියපු එක ඉස්මුදුනින්ම පිළිගත්තා. ඔව් ඉතින් ඊටත් වඩා දැනුගත් කෙනෙක් ඉන්නවද කියලා ඇහුවා. රජුරෝ. එතකොට මල්ලිකා බිසව කියනවා ඇයි මහරජතුමනි එහෙම කියන්නේ? සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවත් බුදුරජාන් වහන්සේ සැවැන් නුවර ජේතවනාරාමේ වැඩ ඉද්දි ජේතවනාරාමෙට ගිහිල්ලා උක අහමුකෝ. අන්න මල්ලිකා බිසෝන් වහන්සේගේ කීමට රජුරෝ සැවැන් නුවර ජේතවනාරාමෙට යනවා ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ අතින් මේ සියලුම විස්තරේ කිව්වා. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා මහරජය ඔය ශබ්දය ඇහිලා ඔහොම සිදුවීමක් වුණේ ඔබතුමාට විතරක් නෙවෙයි. ඔබ විතරක් නෙවෙයි ඔහොම ඒවට මුහුණ දීපු එකම රජා. අතීතේ ගත්තත් ඕන් ඔය වගේ මහා රජෙකුට ඔහොම සද්ද ඇහුණා. ඒ සද්ද ඇහුණාට පස්සේ බමුණන්ගේ වචනේ අහලා සර්ව චතුස්ක කියලා මහා යාගයක් සූදානම් කළා හැම සතෙකුගෙන්ම 4 ගානේ මරන්න. එතකොට ඒ කාලෙත් නුවණැතියන්ගේ වචන අහලා තමයි Tamanට අදාළ නැති දෙයක් මුල් කරගෙන මහා පවක් කරගන්න එකෙන් ඒ රජුරු වැළකුණේ. ඒ නිසා රජතුමනි මේක ඔබට අදාළ එකක් නෙමෙයි කිව්වා. රජුරුවන්ට ආසාවක් උපදිනවා අර අතීත රජවරුන්ගේ සිද්ධිය අහගන්න. රජුරුව කිව්වා අනේ ස්වාමීනි එදා මේ මහා රජවරු මේ වගේ ප්‍රශ්න කොහොමද විසඳගත්තේ කියන කාරණේ භාග්‍යතුන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අපට කියා දෙනසේක්වා. ඔන්න ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ලස්සන ජාතක පුවත ලෝහකුම්භී ජාතකය දේශනා කොට වදාළේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා ගොඩාක් ඉස්සර කාලෙක බරණැස්පුරේ බ්‍රහ්මදත්ත නමින් මහා රජෙක් රජකම් කරමින් හිටියා. ওই කාලේ මහා බෝධිසත්වයෝ ඒ කාසී ගමේ එක්තරා බ්‍රාහ්මණ පවුලක උපන්නා. වියපත් වුණාට පස්සේ මේ මහා බෝධිසත්වයෝ ඍෂි පැවිද්දෙන් පැවිදි වෙලා ධ්‍යාන අභිඥා උපදවාගෙන හොඳ මෛත්‍රී ධ්‍යාන තිබ්බ කෙනෙක්. ඒ මෛත්‍රී ධ්‍යාන ආදී උපදවාගෙන හිමාල වනයේ රම්‍ය වූ වනගත පෙදෙසක කුටියක වැඩ වාසය කළේ. ওই කාලේ බරණැස් රජුරවන්ටත් කොසල් රජුරවන්ට උනා හා සමාන සිද්ධියක් වුණා. බරණැස් රජුරුවත් ඇඳේ හාන්සි වෙලා ඉද්දි මාලිගාවේ හෙල්ලුම් කන විදිහේ සද්ද 4ක්
ඇහුණා මොනවද ඒ සද්ද හතර? එක සද්දයක් තමයි දූ කියලා සද්දයක් ඇහුණා. ඒ සද්ද ඉවර වෙන්නත් මත්තින් ස කියලා සද්දයක් ඇහුණා. ඒ සද්ද ඉවර වෙන්න මත්තින් න කියලා සද්දයක් ඇහුණා. ඒ සද්දය අවසන් වෙනවත් එක්කම සෝ කියලා සද්දයක් ඇහුණා. මේ සද්ද හතර බරණැස් රජුරුවන්ගේ මාලිගාව හෙළවිලා යන තරම් දරුණු විදිහට ඇහුණේ. එතකොට ඔන්න ඒ රජුරුවෝත් භීතියට පත් වෙලා බමුණොත් එක්ක කතා කරාම බමුණෝ කිව්වේ මහා යාගයක් කරවන්න කියලා. ඔය කාලේ වෙනකොට බෝධිසත්වයෝ අර මෛත්‍රී ධ්‍යාන උපදවාගෙන වාසය කිරීම හේතු කරගෙන බෝධිසත්වයන්ට විශේෂ ඥානයක් තිබුණා. මේ බෝධිසත්වයන්ට තව අය දිහා බලන්න පුළුවන්. ඒ බලනකොට පින් තියෙන අයව බෝධිසත්වයන්ගේ ඥාණයට අහු වුණා. දැන් හැමෝම අහු වෙන්නේ නැහැ. පින් තියෙන අයව. බරණැස් මහරජාට පිනක් තිබුණා. බෝධිසත්වයෝ දකිනවා මේ බරණැස් මහා රජුරුවෝ මේ මහා යාගය කළොත් එහෙම අර අකුරු හතර නිසා ප්‍රශ්නයක් හටගත්තේ නැහැ. හැබැයි මේ මහා යාගය කළොත් එහෙම සංසාර ගමනට සෑහෙන ප්‍රශ්නයක් හටගන්නවා රජුරුවන්ට. රජුරුවන්ට පිහිට විය යුතුයි කියලා මහා බෝධිසත්වයෝ එදා බරණැස් රජුරුව වාසය කරපු බරණැස විජිතයට වැඩම කළා. ඒ විජිතයට වැඩම කරලා බරණැස් රජුරුවන්ට ඔය කාරණේ පහදලා දුන්නා. බරණැස් රජුරුවන්ට කියනවා රජතුමනි ඔය ඇහිච්චි සද්ද හතර ඔබත් එක්ක කිසිම සම්බන්ධයක් නැති එකක්. ඒ අය ඔක්කොම ඉපදිලා ඉන්නේ ලෝකුඹු කියන නිරයේ. ඒ අයගේ අඳෝනා හඬයි ඔබට ඇහුනේ. රජතුමනි ඔය කට්ටිය මහා ධනවත් සිටුවරු 4 දෙනෙක් විදිහටයි කලින් මේ දඹදිව හිටියේ. ඔවුන් සන්තකේ බොහෝ ධනය තිබුණා. තිබිච්චි ධනය ඔවුන් වැරදි ආකාරයෙන් යෙදෙව්වා. ධනෙ වැරදි ආකාරයෙන් යොදවනවා කියන්නේ මොනවාටද මේ බලන්න. ඔවුන් සුරාපානයට ඇබ්බැහි වී සිටියා. තමන් ගාව තියෙන ධනයෙන් සුරාපානය කළා. ඊළඟට ඔවුන් ස්ත්‍රීන් සොඬුන් බවට පත් වුණා. ස්ත්‍රී සොඬ කියලා කියන්නේ ස්ත්‍රීන්ට ඇබ්බැහි වූ ස්ත්‍රීන්ට ලොල්ලු සල්ලාලයෝ බවට පත් වුණා. සල්ලාලකමට ධනෙ වියදම් කරනවා නම් ආන්ගේ ධනය අයුතු විදිහට විය පැහැදම් වෙනවා. අන්ත දුස්සීල වූ ජීවිතයක් ඔවුන් ගත කළා. ධනය මුල් කරගෙන බොහෝ පව්කම්ම තමන්ගේ ජීවිතයට පුරවා ගත්තා. ධනය මුල් කරගෙන මේ විදිහට පව් කර වාසය කරනකොට වාසය කිරීම පිණිස තියෙන කාලයේ අවසන් වී ගියා. බලන්න පින්වතුනි එකලය මෙකලය අනාගතය කියලා කතාවක් නැහැ. ජීවිතවල එකම ස්වභාවයක් තියෙන්නේ. මොනවා හරි කර මේකේ තියෙන ආයුෂ ටික ගෙවෙනවා. මොනවා හරි කර ගෙවෙනවා. ඇතැම් වූ ග්‍රහ තාරකා ගැන හොය ඉන්නවා. ඒ හොයදී ආයුෂ ගෙවෙනවා. ඇතැම් වූ පදාර්ථය ගැන හොය ඉන්නවා. ඒ හොයද්දී ආයුෂ ගෙවිලා යනවා. ඇතැම් වූ මේ ලෝකේ ලස්සන තැන් ගැන හොය ඉන්නවා. ඒ හොයද්දී ආයුෂ ගෙවි යනවා. ඇතැම් වූ තමන්ගේ පොතපතේ දැනුම ගොඩාක් පුළුල් කරගන්න උත්සාහවත් වෙනවා. හැම ලේඛකයෙක්ම හැම රචකයෙක්ම කියවපු මේ ලියපු පොත් මං කියවන්න ඕන කියලා. එයා එහෙම කියවිද්දී ආයුෂ ගෙවි යනවා. ඇතැම් හොරකම් කර ඉන්නවා. හොරකමින්ම කාලය ගෙවි යනවා. ඉතින් මෙහෙම කියාගෙන ගියොත් එහෙම පින්වතුනි සෑහෙන ජීවිත කතාවල බොහෝ පරිච්ඡේද තියෙනවනේ. එක විදිහට ගත වෙන්නේ නේ. ඔය අතරේ තමයි අපිට මේ හැම දෙයක්ම උරුම වෙලා තියෙන්නේ. ඒ කිව්වේ ගෙවී යන ආයුෂයක් එක්කයි අපිට බුදුරජාණන් වහන්සේ සරණ යෑම ලැබුණේ. ගෙවී යන ආයුෂක් එක්කයි ධර්මයේ සරණ යෑම ලැබුණේ. ගෙවී යන ආයුෂක් එක්කයි සංගරුවන සරණ යෑම ලැබුණේ. ගෙවී යන ආයුෂක් එක්කයි ධර්මයේ ඇසීම ලැබුණේ. ධර්මයේ හැසිරීම ලැබුණේ. පින් කර ගැනීම ලැබුණේ. ඒකේ අවස්ථාව නම් අපි අපතේ දාගන්න හොඳ නැහැ. මොකද මොනවා කර හරි මේක ගෙවිලා යනවා. අර පිරිස දුසීලකම් කර වාසය කරනකොට කාලය අවසන් වුණා. තමන්ගේ අවසන් මොහොත පැමිණිලා ඒ අය ඔක්කොම මේ ලෝකෙන් ඇස් පියා ගන්නකොට ඒ අය
ඔක්කොම ගිහින් උපන්නේ ලෝකුඹු කියන නරකේ. මේ ලෝකුඹු නරකය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම පැහි පැහි තියෙන ගොජ ගොජගගා පැහි පැහි තියෙන ලෝදිය හැලියක්. මහා දැවැන්ත ලෝදිය හැලියක්. මේ ලෝදිය හැලියේ නිරිසතා උපන්න ගමම්ම වෙන්නේ ඒ තියෙන මහා බලවත් වූ සැරට මේ ලෝදියේ තියෙන රස්නයට සම්පූර්ණයෙන්ම ශරීරයේ පෙනගුලියක් වගේ වෙනවා. ඒ කියන්නේ පැනගුලියක් වගේ වෙනකන් පැහෙනවා. ඒ පෙනගුලිය බවට පත් වෙලා පෙනගුලිය පැහි පැහි පුපුරද්දීත් වේදනා දැනෙනවා. මැරෙන්නේ පෙනගුලියක් වගේ මේකේ පාවි පාවි ඉන්නවා. ඕක තමයි ලෝකුඹු නරකයේ ස්වභාවය. දැන් ওই ලෝකුඹු නරකයේ කතාව කවුරු විසින්ද අපට දේශනා කළේ? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු එකක්. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකයට පහළ වෙච්චි ආශ්චර්යවත්ම වූ මනුස්ස රත්නය දියුණු කරන ලද ප්‍රඥාවෙන් මේ මුළු මහත් ලෝකෙම දැකපු ශාස්ත්‍ර රත්නය. සාමාන්‍යයෙන් ওই තාක්ෂණික උපකරණ දියුණු කරගෙන අද කාලේ විද්‍යාඥයෝ ආදීන් එක එක දේවල් දකින්නවනේ, එක එක දේවල් හොයනවනේ. මේ අද කාලේ විද්‍යාඥයෝ හොයාගන්න එක නෙවෙයිනේ මේ ලෝකේ හොයාගන්න තියෙන ලොකුම එක. ඇයි ඊට වඩා තාක්ෂණයක් දියුණු කරගත්ත, ඊට වඩා ප්‍රඥාවක් දියුණු කරගත්ත මුනිවරු මේ ලෝකේ ඉන්න බැරිද? එක විද්‍යාඥයෙක් හොයාගත්ත එක තව විද්‍යාඥයෙක් විසින් තවදුරටත් හොයාගෙන කියනවා කලින් විද්‍යාඥයා හොයාගත්ත එක වැරදි, ඊට වඩා එකක් මේකේ තියෙනවා කියලා. මේ විද්‍යාඥයෝ හොයාගන්නේ එකකට එකක් අංග සම්පූර්ණ නැහැ. ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකයේ සම්බන්ධයෙන් අතොරක් නැතුව අංග සම්පූර්ණව දැකපු කෙනා. බුදුරජාණන් වහන්සේ යම් ප්‍රමාණයක් මේ ලෝකයේ ගැන අවබෝධ කළාද ඒ ප්‍රමාණය තමයි ලෝකේ අවබෝධ කරන්න තියෙන්නේ, ඊට වඩා නැහැ. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු යම් ප්‍රමාණයක් ඇද්ද ඒ තමයි ලෝකේ අවබෝධ කළ යුතු ප්‍රමාණය. නතස්ස අදිට්ඨ මිදත්ති කංචි බුදුරජාණෝ විසින් ලෝකේ නොදුටු යමක් නැත්තේය. න අවිඥානම ජානි තබ්බං බුදුරජාණෝ විසින් ලෝකයේ පිළිබඳව නොදන්නා යමක්ද නැත්තේය. සබ්බං අභිඥාය යදත්ත ඤෙය්‍යං ලෝකේ යථාර්ථයේ ඒ අයුරින්ම දුටු නිසාත් අවබෝධ කළ නිසාත් තථාගතෝ තේන සමන්ත චක්ඛු තථාගත බුදුරජුන්ටයි සියල්ල දකිනා ඇස කියා කියන්නේ. ඒ සියල්ල දකිනා ඇසක් වූ බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකුඹු නරකාදිය ගැන අපට දේශනා කොට වදාළේ. මේ ලෝකුඹු නරකේ ස්වභාවය බලන්න. ලෝදිය හැලියට වැටිලා ඒ ලෝදිය හැලියේ පෙන පිඩක් වෙච්ච නිරිසතා පැහි පැහි මේ නරකේ යටට යනවා. යටට යන්න මේ නරකේ අඩියටම යන්න කොච්චර කල් යනවා ඇද්ද? අවුරුදු 30000ක් යටට යනවා. මේ 30000 ගියාට පස්සේ ඕන්න යට අඩියේ වදිනවා මේ පෙන ගුලිය. වැදුනට පස්සේ යලිත් වතාවක් උඩට එන්න පටන් ගන්නවා. ඒ උඩට එන්න තව යනවා අවුරුදු 30000ක්. ඒ උඩටම ආපු අවස්ථාවක අර මේ පෙන ගුලිය ඔහොම උඩට මතු වුණා. මතු වෙච්ච මොහොතේ මොහුට තමන්ගේ දුක කියා ගන්න උවමනා වුණා. දැන් මේකේ වැඩේ කියන්නේ පින්වතුනි කායික දැවෙනවානේ පෙන ගුලි බවට පත් වෙලා පැහි පැහි මානසිකව දැවෙනවා. අයියෝ මනුස්ස ලෝකෙක උපදිලා ධනයක් තිබ්බා පින් කරගත්තේ නෑ දුෂ්චරිතය හැසිරුණා කියලා. තමන්ගේ ඒ දුක තමන්ගේ හදවතේ තියෙන වේදනාව කියාගන්න උවමනා වුණා. ඔහු කියන්න ලැහැත්ති වෙනකොට ඔහුගේ කතාව ඒ කතාව පටන් ගත්තේ දු කියන වචනෙන්. මේක කියන්න පටන් ගන්නකොටම යට ගියානේ. ඒක කියන්න තරම් වෙලාවක්වත් මේ ලෝකුඹු නරකේ අර උඩ චුට්ටක් රැඳෙන්න බැරි වුණා. දු කියද්දිම යට ගියා. අවුරුදු 60000ක් තෙරපගෙන හිටපු එකක් කෑ ගහලා කියන්න රැහැත් වෙනකොට ඒක මේ බරණැස් මාලිගාව හෙල්ලුම් කාලා ඇහුණා. මොකක්ද ඒ කියන්න හදපු කතාව? දුස්සීල ජීවිත ගෙව්වා අහෝ අපි මුනිවරුණගේ බස ඇසුවේ නෑනි අපි තිබුණු ධනය අධර්මයේ යෙදුවා අපි අයියෝ කිසිම පිහිටක් නොලැබුවා අපි
තමන්ගේ මිත්‍රයෝ එක්ක තමන් විනාශ වෙච්ච හැටි මෙයාට කියන්න උවමනා කළා. අපි ගෙව්වේ දුස්සීල ජීවිතයක්. ඒ කාලේ මුනිවරු ඔය දුස්සීල ජීවිත ගත කරන්න එපා කියලා බණ කිව්වා. අපි ඇහුවේ නෑනේ. අපිට තිබුණා මහා ධනය, සල්ලි තියෙන හින්දා අපි හිතුවා මේක තමයි ලොකුම එක කියලා. අපි ධනය මුල් කරගෙන අධර්මයේම හැසිරුණා. අයියෝ අපිට කිසි පිහිටක් නැතුව ගියා. දැන් මේ ලෝකුඹු නරකයේ ඉපදිලා අපි පැසවා වාසය කරනවා. බලන්න, නිරේ විශ්වාස කරේ නෑ. මුනිවරු නිරේ ගැන කියනකොට නිරේ විශ්වාස කළේ නෑ. බොරු බේගල් ගොතපු කතා. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ගැන ඒගොල්ලෝ කතා කරනකොට තවත් කට්ටිය කතා කළා මේ කාලේ. දැන් මක්කලි ගෝසාලේ හිටියා. මක්කලි ගෝසාල කියනවා ඔය බොරු කතා, නිරේ පෙරේත ලෝක තිරිසන් ලෝක කියලා එකක් නෑ. ඔබ සම්පූර්ණයෙන්ම ගොඩනගාගත්ත අසත්‍ය මත උඹලා ඔව පිළිගන්න යන්න එපා කියනවා එක්කෙනෙක්. ඒතර ඒක අදාහගත්තා. තමන්ගේ සන සම්පත්තිය වනසගත්තා. දැන් අදත් එහෙමනේ. අදත් ඔන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ඉස්මතු කරලා කතා කරනකොට අපි කියනවා මේ ධර්මයේ විශ්වාස කරන්නට. එතකොට තව කාණ්ඩයක් පැත්තකින් ඉඳලා කියනවා හරි අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශ්වාස කරන්නට කියලා ඔබ වහන්සේලා කියනවනම් අනිත් තියෙන යම් විෂයන් නැද්ද? ඒවත් අනිත් තියෙන යම් ධර්මයන් නැද්ද? ඒවත් ඒගොල්ලෝ කියන්නේ මේක විශ්වාස කරන්න කියලානේ. අපි මොකද්ද හරියට විශ්වාස කරන්නේ? ඔබ වහන්සේලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශ්වාස කරන්න කියලා. අන්‍යාගමික අය කියන්නේ ඒක විශ්වාස කරන්න කියලා. අපි මොකද්ද විශ්වාස කරන්නේ? එහෙම අහනවා. ෂණ සම්පත්තිය අහිමිවීම මොනව කරන්නද? තමන්ට බුදු කෙනෙකුගේ දහම් පදේ කියනකොට ඒ ධර්මයේ ගැන හිත පහදින්නේ නැත්නම් ෂණ සම්පත්තිය අහිමිවීම. ඒක වෙන මොකක් කතා නෑ. ඒක තමයි පුණ්‍ය වාසනාව ඇතිකම සහ නැතිකම. ඇතැමෙක් ඔය මතවාද එකක්වත් ඕනේ. අපි ඔය එකක්වත් පිළිගන්නේ. එතෙන් එනවා ෂණ සම්පත්තිය අහිමිවීම. ඇත්තට මේ බඳු කෙනෙක් ගැන අපි ධර්මයක් ගැන විශ්වාසය ඇති කරගන්න තරම් වාසනාවක් තිබුණු අය විදිහට ඒ බඳු අය ගැන අපි මේ කිපෙන්න හෝ ඒ බඳු අයව හෙලා පෙලා කතා කරන්න හෝ අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒක තමයි මේ සංසාරයේ ස්වභාවය. හැම කෙනෙකුටම ෂණ සම්පත්තිය ලාභය ලබා ගන්න බෑනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක අවස්ථාවක හිමාල පර්වත රාජයා ළඟ වැඩ ඉදිද්දී මේ මහ පොළොවින් නියසිල මතට තථාගතයන් වහන්සේ පස්වල්පයක් අරගන්නවා. ඒ පස්වල්පේ භික්ෂු සංඝයාට පෙන්වලා බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි තථාගතයන් වහන්සේගේ නියසිල මත තියෙන පස්වල්පේද ගොඩාක් වැඩි හිමාල පර්වතයේම තියෙන පස්ද? භික්ෂුන් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ නියසිල මත ඇත්තේ සුළු ප්‍රස් ප්‍රමාණයකි. මේ මහා හිමාල පර්වත රාජයා තුල බොහෝ පස් ඇත. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔන්න ඔය විදිහටම තේරුම් ගන්නට මේ මනුස්ස ලෝකයට පැමිණෙන අයගෙන් ක්ෂණ සම්පත්තියක උරුමය ලබාගෙන තමන්ගේ ජීවිතේ යහපතට පමුණවා ගන්නවා නම් රැක ගන්නවා නම් ඒ පුණ්‍ය වාසනාව ලබන්නේ නියසිලට ගත්ත පස් ටික වගේ ටික දෙනෙකි. අනෙක් බොහෝ දෙනා දුක්ඛිත වූ නිරයම උරුම කරගන්නේය. එලට අහිමි. පුණ්‍ය වාසනාව අහිමි. ඒ නිසා තමන් ගැන සතුටු වෙන්න ඕන. තමන්ට මේ පුණ්‍ය වාසනාව තිබේ නම් බලන්න නිරයක් නැත කියලා කී හිටපු අය නිරේම ගිහිල්ලා පැහැෙන හැටි. ඔය නිරය ප්‍රේත ලෝකයේ වුණා බොරු කතා කී හිටපු අය සල්ලි තියෙන කාලේ හොඳට සල්ලි වලින් සතුටු වෙලා කී හිටපු අය නිරේකම ගිහිල්ලා පැහැෙන හැටි සංසාරේ කියන්නේ නම් කරකසයි. තමන් කියපු පණ්ඩිත කතා තමන්ට මතක් වෙනවා. තමන් උජාරුවෙන් දොඩවපු වචන තමන්ට මතක් වෙනවා. හැබැයි ඒ වෙනකොට තමන්ගේ ශරීරයේ හරියට පෙන පිඩක් තරම් වෙනකන් පැහිලා පැහිච්ච ශරීරයෙන් වද වේදනා එහෙන් මං මේ වගේ පණ්ඩිත කතා කී හිටපු මෝඩයෙක් නොවේද කියලා හිතට ඇති වෙන හිතුවිලි වලින් වද වේදනා එහෙන්. ඒකයි. ඒ නිසා ශාස්ත්‍රෝන් වහන්සේගේ වචනය ගැන අපට අපේ හිතේ ඇති වෙනවා නම් ශ්‍රද්ධාවක් යම්
ප්‍රේම මාත්‍රයක්, ශ්‍රද්ධා මාත්‍රයක්. ඒක පවා පින්වතුනි මහා පුණ්‍ය වාසනාවක්, මහා පිනක්. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළා එදා ඒ බෝධිසත්ව තාපසයා රජුරවන්ට කියලා දීලා තියෙනවා. ඊළඟට රජතුමනි දෙවනි එක්කෙනා උඩට ආවා. දෙවනි එක්කෙනා උඩට එනකොට අවුරුදු 60000ක් තෙරගප්පගෙන හිටපු වේදනාව කියන්න උත්සාහ කළා. ඔහු කියන්න පටන් ගත්ත කතාව සයන්නෙන් පටන් ගන්නෙ. ස කියලා කියනකොටම ඉතුරු ටික කියාගන්න කලින් ආයෙ යට ගියා. ආයෙ යට යනවා කියලා කියන්නේ 30000ක යටට යන්න එපෙයි. යටට ගිහිල්ලා අඩිය වැදිලා තව අවුරුදු 30000ක් උඩට එන්න ඕන. බලන්න නිරේ උපතක තියෙන බිහිසුණු බව. ඔහු කියන්න හැදුවේ මෙන්න මේක. සම්පූර්ණ වුණා නොවේ ගෙවනා දුකට සැට දහසක ආයු කාලය විඳි දුකට අයියෝ තවම අපි විඳිනා මේ දුකට අවසානයක් කවදා ලැබෙයිද අපට. එක වටයක් සම්පූර්ණ වුණා. ලෝකුඹු නරකේ යටට ගිහිල්ලා ආයෙ උඩට එන්න. එක වටයක් සම්පූර්ණයි. ඒ වටේ සම්පූර්ණ වෙන්න විතරක් අවුරුදු 60000ක් ගෙවන්න සිද්ධ වුණා. මේකේ පැහැ ඉවරයක් නෑ. කවදා මේකේ ඉවරයක් ලැබෙයිද? කවදා මේකේ ඉවරයක් ලැබෙයිද කියලා මහා අභාග්‍යකින් තමන් පෙළෙන බව කියන්න උත්සාහ කළා. කියාගන්න බෑ. දුක කියා ගන්නවත් අවස්ථාවක් ඒ දුක්ඛිත නිරේ නැත. දුක කියා ගන්නවත් අවස්ථාවක් දුක්ඛිත නිරයන්හි නැත. තිරිසන් ලෝකේ තිරිසන් සත්තු ඉන්නවා. ඒ තිරිසන් සත්තුන්ට තමන්ගේ දුක කියාගන්න, තමන්ට දැනෙන වේදනාව කියාගන්න අවකාශ නැහැ. බලන්න ඇතැම් වෙලාවට අපි දකින ඔය වීඩියෝ දර්ශනවල එහෙම ගැබ් ගත්ත මේ මුවන් ගෝනුන්ව ගැබ පිටින්ම සත්තු ගොදුරු කරගන්නවනේ. මා එක අවස්ථාවක දැක්කා ඒ වගේ වීඩියෝ පටයක්. එක මේ එළු එක මුව අම්ම කෙනෙක්ව තවත් දරුණු සතෙක් ගොදුරු කරගෙන ඒ අම්මගේ ශරීරෙමු කෑල්ලක් කාලා. ඒ අම්මට නැගිට ගන්න බෑ. ඔළුව උස්සලා බලන්න විතරක් පුළුවන්. ඒ අම්මා ඔළුව උස්සලා බලාගෙන ඉඳී කුසේ ඉන්න ඒ දරු පැටියා කලලේ ඇදලා ගන්නවා. ඇදලා අරගෙන ඒ අම්මා බලාගෙන ඉඳි කනවා. ඒ අම්මගේ හදවතට කොච්චර වේදනාවක් දැනෙනවද කියන්න බෑ. තමන්ගේ දුක කියා ගැනීමේ අවස්ථාවක්වත් නැහැ. ඒ තමයි බිහිසුණු නරකයේ ස්වභාවය. ඒ අපි කිව්වේ තිරිසන් ලෝකේ. නිරේ උපන්නට පස්සේ නිරේ දුකත් ඒ වගේ. දුක කියාගන්න මොහොතකට නවතින්න විදිහක් නැහනේ. මේ පද හතර කියාගන්න විදිහක් නැතුව ගියා. ආයෙට ගියා. මුනිවරු ජීවිතය සම්බන්ධයෙන් දහම් කතා කරනකොට කියනවා ඉන්න තියෙන්නේ ටික කාලයයි, ඉන්න තියෙන කාලේ අහිමි වෙනවා, අහිමි වෙන්න කලින් පින කරගනින්න නැත්නම් නිරේ යන්න වෙයි. ඔන්න කියනවා. ඒ කියද්දී මේ කාලේ අහිමි වෙනවා කියලා කියද්දී තේරුම් ගන්නේ නැතුව ඉන්න අය නිරේ ඉපදිලා අයියෝ කවදා මේ කාලේ අහිමි වෙයිද කියලා හිත පැහැෙනවා. සංසාරේ සසර ගමනේ දුගතියක උපත ලැබුවොත් තියෙන උරුමේ ඊළඟ එක්කෙනාත් නිරේන් උඩට ආවා. ලෝකුඹු නරකෙන් උඩට ආපු ගමන් එයා කියන්න හදපු කතාව නයන්නින් පටන් ගත්තේ. න කියන එක කියනකොටම යට ගියා. මොකක්ද එයාට කියන්න ඕන උනේ? නවත්වා ගන්නට බෑ විඳිනා දුක අපට කවදා නිමා වේදැයි කිව නොහැක මට තොපත් මාත් කරගත්තා පව් යසට අයෝයි නිසාය ඇත්තේ දුක අපට. එයාට කියාගන්න උවමනා වුණා මේක නවත්ත ගන්න බෑනේ. මේ කරදරේ මේ විඳවිල්ල නවත්තන්න බෑනේ. ඒ කාලේ මුනිවරු දහම් කතා කරනකොට ඔය පව් නවත්තපල්ලා කියලා කියනකොට නවත්ත ගන්න අවස්ථාවක් තිබ්බා. දැන් අද වුණත් එහෙම නැන්ද? අද වුණත් අපිට කියනවා බුදුරජාන් වහන්සේගේ භාෂිතය තුල ප්‍රාණඝාතය නවත්තපල්ලා. හොරකම නවත්තපල්ලා. සල්ලාලකම් නවත්තපල්ලා කියලා බුදුබණ දේශනා කරලා තියෙනවනේ.
ඔය මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක නවත්තන්ට. බොරුව නවත්ත ගන්නට. කේලම හිස් වචනේ පරුස වචනේ නවත්ත ගන්නට. අන් අයගේ දේවල් වලට ලෝභකම් කරන එක නවත්ත ගන්නට. ද්වේෂ හිතෙන් කිපි කිපි වාසය කරන එක නවත්ත ගන්නට. මිත්‍යා දෘෂ්ටිකව හිතන එක නවත්ත ගන්නට කියලා නවත්තගත හැකි දේ ගැන මුනිවරු දහම් දේශනවා. ඒව ගණන් ගන්නේ නැතුව හිටියා. තමන්ට නවත්ත ගන්න පුළුවන් දේ නවත්ත ගත්තේ නැති නිසා දැන් ලැබිලා තියෙනවා දුකක්. තමන්ට නවත්ත ගන්න බෑ. බලන්න සංසාර ගමනක ස්වභාවය. අන්තිම නිරිසතාට කියන්න ඕනුනේ සෝ අකුරෙන් පටන් ගන්න කතාවක්. සෝ කියන වචනේ කියනකොට එයා ගියා යට. ශෝක දුක් විඳින මෙය අවසන් වූ කලට ලැබුණොත් මිනිස් දිවියක් නම් යලි අපට දන් දෙමි සිල් රකිමි බණ අසනෙමි සොඳට කරගන්නවාමයි පින්කම් මම යසට. එයාට කියන්න ඕනනේ ඔන්න ඕක. මේක යම් දවසක ඉවර වෙලා ආයේ මනුස්ස ලෝකයක් ලැබුණොත් මං දන් දෙනවා. මං ජීවිතේ කරන්නේ දන් දෙන එකමයි. මං සිල් රකින්නවා කරන්නේ සිල් රකින්න එකමයි. මං බණ අහනවා මං කරන්නේ බණ අහන එකමයි. මං හොඳට පින් කරගන්නවා. ඉතින් දැන් ප්‍රමාදයිනේ. ප්‍රමාදයට පත් වුණාට පස්සේ තමයි හූල්ලා අන්තිමේ දුක් වෙන්න සිද්ධ වෙන්නේ. ඒ නිසානේ භාග්‍යතුන් වහන්සේ වදාළේ කනෝවෝ මා උපජ්ජගා මහණෙනි මේ ලදශන සම්පත්තිය අහිමි වෙන්න දෙන්න නම් එපා. කනාතීතා හි සෝචන්ති නිරයම් හි සමප්පිතා. ක්ෂණය අහිමි කරගත්තු උදවිය නිරේ ඉපදී ශෝක කරනවා. එය දුටු භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළා නිරාදුකට වැටෙන දේවල් කරගන්න එපා කියලා. ඒ නිසා පින්වතුනි මේ පුවත අහලා සංවේගයක් ඇති කරගන්න ඕන. මේ සංසාර ගමනක තියෙන භයානකකම තමන්ගේ ජීවිතේ හොඳට සංවර කරගන්න ඕන. ඉතින් එදා බෝධිසත්වයන් වහන්සේගේ කාලේ රජුරුවන්ටත් කියලා දුන්නා ඕක තමුන්ට සම්බන්ධයක් තියෙන එකක් නෙමෙයි කියලා. ඉතින් බෝධිසත්වයෝ එදා ඔය පුවත වදාරනකොට එදා රජුරුවෝ ඒ කෙරෙහි බොහෝ පහන් සිත් ඇති කරගෙන අර කරගන්න ගියපු මහා දරුණු පාප කර්මයෙන් වැළකුණා. අදත් පසේ නදී කෝසල මහා රජුරුවෝ භාග්‍යතුන් වහන්සේ කියපු වචනේ අහලා සංවර වුණා. ඒ සංවර වුණාට පස්සේ දැන් මේ සිදුවීම ඔක්කොම වෙද්දී අර නවනීත මෙටි අරගෙන ඉන්න කියපු මිනිස්සයාත් ওই පැත්තක වාඩිලා ඉන්නවනේ. ඒ මිනිස්සයා ඒත් එක්කම කිව්වා. මේ මිනිස්සයාත් පසෙකින් ඉඳලා කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මමත් ඊයේ අපේ රජුරුවෝ වෙනුවෙන් නවනීත මැටි හොයන්ට හිමාලය දිව්වනේ. ස්වාමීනි ඒ දුවන කොටයි මට තේරුනේ යොදුනක් කියන එකත් කොච්චර දුරද කියලා. ඔහොම කිව්වා. ඒ කියනකොට භාග්‍යතුන් වහන්සේ ওই අර්ථය දැනගෙන හරි ලස්සන ගාතාවක් වදාලා. දීගා ජාගරතු රත්ති දීඝං සන්තස්ස යෝජනං දීඝෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං. බුදුරජාණන් වහන්සේ වදාලා දීඝා ජාගරතු රත්ති නිදි වරාගෙන වාසය කරන කෙනාට රැය දිගට දැනේ. ඔහුගේ රැය දිගය. දීඝෝ සන්තස්ස යෝජනං මහන්සි වෙලා ඉන්න හෙම්බත් වුණ මිනිසයාට යොදුනක් තරම් දුරත් මහා දුරක්සේ දැනේ. යොදුනද ඔහුට දිගය. එලෙසින්ම දීඝෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං. ධර්මය නොදත් ධර්මය අවබෝධ නොකළ බාලයාගේ සසර ගමනද දිගය. ඒ නිසා මේකේ පිහිටක් තියෙන පිංගුතුනේ ධර්මය අවබෝධ කළොත් පමණමයි. අපි හැම දිනාට ගෞතම සාසනය තුල බුදුරජාණන් වහන්සේ වදාළ සුදුරු ධර්මය අවබෝධ කරන්ට ලැබේවා. සාදු සාදු සාදු. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයන් සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝද බ්‍රහ්මකායික සියලු දෙවියෝද අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝද පහන් සිතින් අනුමෝදන් වෙත්වා.
පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපින් වැඩෙත්වා, දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා, දෙවියන්ගේ නිරන්තර රැකවරණ අපට නොඅඩුව සලසත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා. ගුරු දේවයන් වහන්සේට ගෞතම සාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. 2022 ජනවාරි මාසේ 17 වන දින 70 වන ජන්මදිනයේ යෙදුණු පින්වත් ඒ.සී. මීගල්ල මහත්මියට මේ ධර්ම දානමය පිනේ ආශිර්වාදයෙන්, තෙරුවනේ ආශිර්වාදයෙන්, දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුවයම සැලසේවා. තවදුරටත් සුවසේ කලන මිතුරු ඇසුරේ පින් කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් පතනවා. ධර්ම දානයේ සිදු කරපු පින්වත් කේ.සී. මීගල්ල මහත්මියගේ නමින් මිය පරලොව යන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වෙලා ඥාතීන්ගේ පරලොව ජීවිත සැපයටම පත්වෙත්වා කියන පැතුමින් පින් අනුමෝදනා සිදු කරන්න. 2022 ජනවාරි මාසයේ 30 වන දිනට 54 වන උපන්දිනයේ යෙදෙන පින්වත් දීප්තිකා රාජපක්ෂ මහත්මියටත් 2022 ජනවාරි මාසේ 14 වන දිනට 77 වන උපන්දිනයේ යෙදුණු කේ.ඒ. ප්‍රේමලතා ගුණසිංහ මහත්මියටත් 2022 ජනවාරි මාසේ 4 වන දිනට 66 වෙනි උපන්දිනයේ යෙදුණු පින්වත් කේ.එච්. විජේපාල මහත්මයාටත් සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. කේ.ඒ. චන්ද්‍රලතා මීගල්ල මහත්මියගේ මුණුපුරන් වන ආර්ය දුල්මිත් පුතණුවන්ට සහ ආර්යාසියන් සහ දියණියට මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. කලන මිතුරු ඇසුරේ ඒ දරුවන්ගේ අනාගත ජීවිතේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා කියලා අපි සෙත් පතනවා, ආශිර්වාද කරනවා. විශේෂයෙන් පින්වතුන් බලාපොරොත්තු වෙනවා රැස් වූ උදාරතර පුණ්‍ය අනුහසින් අලුත් වැඩියා වෙමින් පවතින නිවසේ කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා කියන පැතුම. ඉතින් ධර්ම දානමේ පිණේ ආශිර්වාදයත් උතුම් රත්නත්‍රයේ ආශිර්වාදයත් විශේෂයෙන් පින් අනුමෝදනාවෙන් සතුටු වෙන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයත් ආරක්ෂාවත් රැකවරණයත් සැලසিলা පින්වතුන්ලාට සුවසේ පින් කරගෙන සැනසille ජීවත් වීම පිණිස පවතින ඒ නිවසේ ඉදිකිරීම කටයුතු කිසියම් කරදරයකින්, බාධාවකින්, පීඩාවකින් තොරව සුවසේම සිද්ධ කරගන්නට අවකාශය සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් පතනවා. අද ධර්ම දානයේ සිදු කරපු පින්වත් කේ.සී. මීගල්ල මහත්මියටත් පවුලේ සියලු දෙනාටත් පින් අනුමෝදන් වෙලා පින්වතුන්ලගේ ජීවිතවල රැකී ආරක්ෂා, ව්‍යාපාර කටයුතු මේ ආදී සෑම සියලු දේ, පවුලේ දූ දරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු හැම දෙයක්ම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා, දියුණු වේවා, කරදර බාධා දුරු වේවා, නිදුක් නිරෝග සුව ශාන්තිය දීර්ඝායුෂ සම්පන්නිය හැම දිනාට සැලසේවා. ගෞතම සාසනය තුල තවදුරටත් සුවසේ පින් කරගෙන ධර්මයේ හැසිරෙන්න පින්වතුන්ලා හැම දිනාට අවකාශ ලැබේවා. ධර්ම දානයේ සිදු කරපු පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දිනාටත්, ශ්‍රද්ධා රූප වාහිනියේ ලක්විරු ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ පින්වත් සියලුම දෙනාටත්, ඒ වගේම සුපින්වත් ඔබටත් මේ ගෞතම සසුනේම ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.